හරි අපි ඊළඟට බලමු 10 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. ඒ කියන්නේ තාපයේ සම්බන්ධ රචනා ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ ගොඩක් අය උත්සාහ කරලා තිබුණා. ගොඩක් අයගේ වැරදිලා තිබුණා. ඒක නිසා තමයි මම ඒක තෝරගත්තේ. අපි බලමු. ඒකේ කියනවා ඉහත රූපයේ දක්වා ඇත්තේ විශේෂ හැඩයකින් උත් තම වඳුනක් තුලට ජලයේ දමා ගිලුණු තාපකයක් ආධාරයෙන් නටවන ආකාරය. කැපිටල් A ලක්ෂයේ කපාටයක් පවතින අතර එයින් ඉවත් වන හුමාලයේ ඩිබික්කණ්ඩ එස්සරේ තුලදී සිසිල් කර ගණීභාවනය කරගනු ලැබේ. පද්ධති පරිවාරක ද්‍රව්‍යකින් සංයුත කර ඇති අතර කැපිටල් D ලක්ෂයේදී පමණක් මෙම ඇවරුම ඉවත් කළ හැකි පරිදි සකසා ඇත. බඳුන තුල සෙල්සියස් අංශක 25 කාමර උෂ්ණත්වයේ පවතින ජලයේ කිලෝග්‍රෑම් 2ක් ඇති අතර දණ්ඩ සහිත තම බඳුනේ ස්කන්ධයේ ග්‍රෑම් 200ක් වේ. ජලය රත් කිරීමට යොදා ගන්නා ලබන තාපකයේ ශ්‍රමතාවය 400ක් කොට වේ. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200ක් ලෙසද තඹවල විශිෂ්ට තාපධාරිතාවය 400ක් ලෙසද සලකන්න කියලා කියනවා. හරි. එතකොට ඒකේ ඒ කොටසේ පළවෙනි එක අහනවා D හි ඇති අවරුම වසා ඇති විටක පරිපති සංවෘත කරේ නම් ජලය නැටවීම ආරම්භ කිරීමට ගත වෙන කාලය ගණනය කරන්න. හරි. එතකොට D වහලලු තියෙන්නේ. ඒ කියන්නේ තාපයේ හානි වීමක් වෙන්නේ නැහැ. පරිපති සංවෘත කරලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ දඟරෙන් ශ්‍රමතාවය කියන්නේ තාපය ලබා දෙනවා ජලයට. පරිපති සංවෘත කරාට පස්සේ. එතකොට මේකෙදි වෙන්නේ ජලය නැටීම ආරම්භ කිරීමට ගත වෙන කාලය අහන්නේ. එතකොට මෙන්න මේ දඟරේ මගින් ලබා දෙන තාප ශක්තිය වැය වෙනවා ජලයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක දැන් මෙතන තියෙන්නේ 25. 25 තියෙන ජලයේ උෂ්ණත්වය 100 තියෙන ජල උෂ්ණත්වය දක්වා කියන්නේ නටන්නේ 100 දිනේ. 100 තියෙන ජලය දක්වා පත්කරන්න යම්කිසි තාප ප්‍රමාණයක් වැය වෙනවා. ඒ වගේම තමයි දැන් මෙතන තඹ බඳුන තියෙන්නේත් සෙල්සියස් අංශක 25 නේ. ඒකට තඹ බඳුනේ උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 100 බවට පත් වෙනවා. එතකොට ඒකටත් යම්කිසි තාප ප්‍රමාණයක් වැය වෙනවා. එතකොට මේ දඟරේ මගින් ලබා දෙන තාප ප්‍රමාණය සමාන වෙනවා. මෙන්න මේ ජලය ලබාගත්තු තාපය දැන බඳුන ලබාගත්තු තාපයේ එකතුවට. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් පළවෙනි එකේ ඒකේ පළවෙනි කොටසට දඟරේ මගින් ලබා දෙනු තාපය අපිට ලියන්න පුළුවන්. දඟරේ ශ්‍රමතාවය වැඩි කිරීම ඒ සඳහා ගතවුණු කාලයට. එතකොට අපිට තාප ප්‍රමාණය එනවා. සමානයි ජලය ලබාගත්තු තාපය කියන්නේ mc θ කියන්නේ mw CW delta theta ධන බඳුන ලබාගත්තු තාපය කියලා කියන්නේ බඳුනේ ස්කන්ධය m කියලා සලකනවා. බඳුනේ තාපධාරිතාවය c. හරි. උෂ්ණත්වය ඩෙල්ටා t තම තමයි. right. එතකොට මේකට ආදේශ කරන්න පුළුවන් අගයන් p කියන්නේ ශ්‍රමතාවය 400යි. 400 වැඩි කිරීම t සමානයි ජලයේ ස්කන්ධය දීලා තියෙන කිලෝග්‍රෑම් 2යි 4200යි විශිෂ්ට තාපධාරිතාවය වැඩි කිරීම උෂ්ණත්ව වෙනස කියලා කියන්නේ 100 ඍණ දැනට තියෙන උෂ්ණත්වය 25. දැන් බඳුනේ ස්කන්ධය දීලා තියෙනවා තඹ බඳුනේ ග්‍රෑම් 200 කියලා. ග්‍රෑම් 200 කියන්නේ කිලෝග්‍රෑම් වලින් නම් 0.2යි. වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාවය යාගේ කියනවා 400යි කියලා. 400යි වැඩි කිරීම එතනත් උෂ්ණත්ව වෙනස මේ උෂ්ණත්ව වෙනසමයි 100 ඍණ 25. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට කාලය සඳහා වටිනාකමක් ගන්න පුළුවන්. හරි. එතකොට කාලය එනවා මේක සුළු කරාට පස්සේ 1590 කියලා තප්පර. right. තප්පර 1590 කියලා එනවා. ඔක ලියා ගන්න පළවෙනි එක. හරි. ඊළඟට දෙවෙනි කොටසේදී අහනවා ජලයේ නැටීම ආරම්භ තවත් මිනිත්තු 12කට පසු බීකරය මිනිත්තු 12කට පසු බීකරයට එකතු කර ගන්නා ලද ඝනීභවනීය වූ හුමාල ස්කන්ධයේ ග්‍රෑම් 120ක් වේ. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය ගණනය කරන්න. හරි. එතකොට ජලයේ සෙල්සියස් අංශක 100ට ගියාට පස්සේ ජලය නටනවනේ. ඊට පස්සේ තව මිනිත්තු 12ක් එක දිගට තාපය දෙනවලු. හරි. තාපය දෙනකොට ඊට පස්සේ අර නටන ජලය හුමාලේ බවට පත් වෙනවා. හරි. එතකොට හුමාලේ බවට පත් වෙනවා කියලා කියනවා මිනිත්තු 12කදී
ග්‍රෑම් 120ක්. එතකොට වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාවය තමයි අපෙන් අහන්නේ. ඒක අපිට හොයන්න පුළුවන් මෙහෙම. අපි දන්නවා ලබා දුන්නු තාපයේ Q සමානයි ml කියලා. L කියන්නේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාවය. Q කියන්නේ ලබා දෙන තාප ප්‍රමාණය. එතකොට මෙතනදී බඳුණු තාපය ගන්නෙ නෑ. යා උපරිම උෂ්ණත්වයට මේ කියන්නේ සෙල්සියස් අංශක 100ට ළඟා වෙලා තියෙනවා. මොකද මේ පද්ධතියේ සෙල්සියස් අංශක 100ට වඩා වැඩි වෙන්නේ නැහැ උෂ්ණත්වය. හරි. වාෂ්පීකරණය වෙන්නේ සෙල්සියස් අංශක 100දී. ඒතර බඳුණු මෙතනදී තාපය ගන්නෙ නෑ. සම්පූර්ණ තාපය යන්නේ වාෂ්පීකරණය වෙන්නේ. ඒ කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපයේ විදිහට මේ වාෂ්පීකරණයේ ගුප්ත තාපයේ විදිහට තමයි මේ දඟරේ ලබා දෙන තාපය මෙතනදී වැය වෙන්නේ. හරි. ඒතකොට දඟරේ ලබා දෙන තාපය අපිට හොයාගන්න පුළුවන්. ක්ෂමතාවය 400යි. වැඩි කරනවා. එයා ගත වෙන කාලය කියලා කියනවා මෙතන මිනිත්තු 12යි. හරි. මිනිත්තු 12යි. සමානයි උමාල ස්කන්ධය කියලා කියනවා ග්‍රෑම් 120යි. කියන්නේ 120 වැඩි කිරීම 10^3යි කිලෝග්‍රෑම් වැඩි කිරීම L. හරි. එතකොට L සඳහා ප්‍රකාශනයක් ලැබෙනවා. හරි. එතකොට L සඳහා අපිට ගන්න පුළුවන් මෙතන මිනිත්තු 12න් කියලාගෙන තියෙන. එතකොට මිනිත්තු 12 තප්පර කරගන්න ඕන අපි. එතකොට මේක 60න් වැඩි කරගන්න ඕන. හරි. 60. එතකොට L සුළු කරගත්ත හැකි. L සුළු කරාම එනවා L වල ගියා 2.4 වැඩි කිරීම 10/6 කියලා. 2.4 වැඩි කිරීම 10/6යි ජූල් කිලෝග්‍රෑමයට. ඕක තමයි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය විදිහට එන්නේ. මේ අවස්ථාවේදී බඳුණු තාපය ලබා ගන්න නැහැ. හේතුව බඳුනේ උෂ්ණත්වය වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ මෙතනදී. ගුප්ත තාපය විතරයි ලබා ගන්නේ මේ ජලය වාෂ්ප කරන්න. හරි. එතකොට ඕක ලියා ගන්න. හරි. අපි ඊළඟ කොටස බලමු. වීඩියෝ එක පෝස් කරලා ඔයාලා ලියා ගන්න. වෙලාව මදි නම්. හරි. ඊළඟට අපි බලමු ඊළඟ කොටස. කියන්නේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ කියනවා ඝනීභවනීය හිමාලයේ අවසන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ද ලිබික් කන්ඩෙන්සරයේ ඇද්දොර හා බිහිදුර ජලයේ උෂ්ණත්ව අන්තරය සෙල්සියස් අංශක 20ද වේ නම් ලිබික් කන්ඩෙන්සරයට ජලය සැපීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න හිමාලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 ලෙසද සලකන්න කියලා. එතකොට මේ වගේ සිද්ධියක් තියෙන්නේ මේ විදිහට ලිබික් කන්ඩෙන්සරේ තියෙනවා. මෙතනින් ජලය ඇතුළු කරනවා. මෙතනින් බිහිදුර ජලය පිට වෙනවා. මෙතනින් මේ විදිහට ජල වාෂ්ප ගමන් කරලා මෙතනදී ද්‍රව විදිහට ජලය ලබා ගන්නවා. හරි. එතකොට දැන් කලින් ප්‍රශ්නේ කලින් කොටසේ කිව්වනේ මිනිත්තු 12ක කාලයකදී ලබා ගත්තා කියලා කිව්වා ග්‍රෑම් 120ක් ජලය. හරි. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ ඇතුළු කරන ජලයේ ශීඝ්‍රතාවය. ඒක මම m නෝට් කියලා සලකනවා. ඒ කියන්නේ මෙතනින් ජලය ඇතුළු කරනවා. ඒ ඇතුළු කරන ජලය මෙහෙම ගමන් කරලා ලිබික් කන්ඩෙන්සරේ තුලදී ගමන් කරලා මෙතනින් පිට වෙනවා බිහිදුරට. හරි. එතකොට මෙන්න මේ හිමාලයෙන් පිට කරන තාපය මෙන්න මේ ජලය අවශෝෂණය කරගන්නවා. එතකොට තමයි මේ හිමාලයේ තාපය පිට කරලා ද්‍රව බවට පත් වෙන්නේ. හරි. හිමාලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. මෙතනදී අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 කියලා දීලා තියෙනවා. එතකොට මෙයා තාපය පිට කරලා තියෙනවා. උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. මේ පිට කරන තාපේ මේ ඇද්දොරෙන් ඇතුළලා බිහිදොරෙන් පිට වෙන ජලය ලබා ගන්නවා. ඕක තමයි වෙන්නේ. හරි. එතකොට අපිට ජලයේ සැපීමේ ශීඝ්‍රතාවය m නෝට් කියලා ගත්තොත් එහෙම හරි m නෝට්. ඒ කියන්නේ ඒකක කාලයකදී යන තප්පරයකදී ඇතුළු වෙන ජල ප්‍රමාණය අපෙන් අහන්නේ. ඒක m නෝට් කියලා ගන්න. එතකොට මිනිත්තු 120කදී යන එහෙම නැහැ මිනිත්තු 12කදී ගමන් කරන ජල ප්‍රමාණය අපිට ගන්න හැකි. හරි. m නෝට් වැඩි කිරීම
12යි. වැඩි කිරීම 60යි. මේක තමයි මිනිත්තු 12ක කාලයකදී ගමන් කරලා තියෙන ජල ප්‍රමාණය. හරි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මේ ජලය ලබාගත්තු තාප ප්‍රමාණය mc ඩෙල්ටා තීටා සමානයි. කියන්නේ මෙන්න මේ ජලය අවශෝෂණය කරගත්තු තාප ප්‍රමාණය සමානයි හිමාලයේ පිට කරපු තාප ප්‍රමාණය. ඒතකොට හිමාලයේ පිට කරපු තාප ප්‍රමාණය කියන්නේ සෙල්සියස් අංශක 100 තියෙන වාෂ්පයේ සෙල්සියස් අංශක 100 ජලය බවට පත් වෙන්න ගුප්ත තාපයක් පිට කරනවා. හරි. එතකොට අපිට m හිමාලය ස්කන්ධය m කියලා ගත්තොත් එහෙම m1 කියලා ගන්නම්. m1 වැඩි කිරීම L. හරි. එතකොට ඒ කියන්නේ සෙල්සියස් අංශක 100 තියෙන හිමාලයේ සෙල්සියස් අංශක 100 තියෙන ජලය බවට පත් වෙද්දී පිට කරන තාපය එකතු කිරීම සෙල්සියස් අංශක 100 තියෙන ජලය සෙල්සියස් අංශක 40 තියෙන ජලය බවට පත් වෙද්දී පිට කරන තාපය m1 cw ඩෙල්ටා තීටා කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය දෙක එකතු තමයි සමාන වෙන්නේ මෙන්න මේ ජලය අවශෝෂණය කරගත්තු තාප ප්‍රමාණයට. එතකොට ජලයේ ස්කන්ධය අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ජලයේ ඇතුළු වෙන ශීඝ්‍රතාවය වැඩි කිරීම මිනිත්තු 12 වැඩි කිරීම 60. ජලයේ විශිෂ්ටතාව උදාරතාවය 4200යි. උෂ්ණත්ව වෙනස දීලා තියෙනවා සෙල්සියස් අංශක 20යි කියලා. ඇද්දොර සහ බීදුර අතර 20 සමානයි. මෙතන ස්කන්ධය ග්‍රෑම් 120යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් ගත්තොත් එහෙම 0.12යි. හරි. 0.12යි. වැඩි කිරීම L කියලා කියන්නේ අපි කලින් හොයාගත්තා. L වලට අපි ආවේ 2.4 වැඩි කිරීම 10.6යි. 6යි. right. ධන මේක පහලින් ලියන්න. ස්කන්ධය කියන්නේ ස්කන්ධයමයි 0.12 වැඩි කිරීම 4200 වැඩි කිරීම. එතකොට 100 ඉඳලා 40 දක්වා අඩු වෙද්දී උෂ්ණත්ව වෙනස 60යි. right. ඔන්න ඔය විදිහට ආදේශ කරන්න පුළුවන්. එතකොට අපි නොදන්නා පදයකට තියෙන්නේ L විතරයි. අපිට L නෙමෙයි m note අපිට ගණනය කරන්න පුළුවන්. හරි. එතකොට ඔහම ගණනය කරාම m note අපිට මේක සුළු කරලා ප්‍රකාශනය ගන්න පුළුවන්. m note එනවා 5.26 වැඩි කිරීම 10.3යි කියලා. 3යි කිලෝග්‍රෑම් තප්පරයට කියලා මේ විදිහට ගන්න පුළුවන්. හරි. ඒක ලියා ගන්න. හරි. අපි ඊළඟ කොටස බලමු. ඊළඟට තියෙන්නේ B කොටසේ පළවෙනි එක. හරි. B1 කොටස කියනවා ටික වේලාවකට පසු D කෙළවර ඇති ඇවුරුම් ඉවත් කරන ලදී. ඉන් කිසියම් වේලාවකට පසු D කෙළවර අංශක සෙල්සියස් අංශක 60ක අනවර්ත උෂ්ණත්වයක් අත් කර ගන්නා ලදී. පද්ධතිය අනවර්ත අවස්ථාවට පත් වූ පසු තප්පර 240කදී ඝනීභවණින් ඉවත් කර ගන්නා ලද හිමාල ස්කන්ධය 38.8 ග්‍රෑම් කියලා දීලා තියෙනවා. අනවර්ත වෙලා ඊට පස්සේ තප්පර 240ක් ගියාට පස්සේ හිමාල එකතු කර ගන්නවලු 38.8 ග්‍රෑම් ප්‍රමාණයක්. හරි. අපි බලමු. ඒකේ අහන්නේ පළවෙනි එකේ අහනවා D කෙළවර අනවර්ත අවස්ථාව ලබා ගන්න ආකාරය පැහැදිලි කරන්න. right. එතකොට මේ D කෙළවර අනවර්ත අවස්ථාවට පත් වෙනවා කියලා කියන්නේ D කෙළවරෙන් මේ දැන් D කෙළවර මෙතන විවෘත කරාට පස්සේ D කෙළවරෙන් තාපය හානි වෙනවනේ. එතකොට මෙහෙම තියෙන එකේ මෙහෙම දණ්ඩ තියෙනවා. දණ්ඩ කෙළවර තමයි D කෙළවර. මේ D කෙළවර මේක විවෘත කරාට පස්සේ මේ දණ්ඩ තුලින් තාපය ගලාගෙන ඉන්න මෙහෙම මේ D කෙළවරෙන් තාපය හානි වෙනවා. මෙහෙම බඳුන මෙහෙම තියෙනවා. එතකොට බඳුනේ ජලය තියෙනවා. right. ඒ වගේම තමයි හිමාලයේ නිපදවන නිසා මේ හිමාලයේ නිපදවන්නත් යම් කිසි තාප ප්‍රමාණයක් වැය වෙනවා. එතකොට මේ දඟරයෙන් තාපය ලබා දෙනවා පද්ධතියට. ඒ ලබා දෙන තාපයෙන් යම් කිසි ප්‍රමාණයක් මෙන්න මේ දණ්ඩ ඔස්සේ ගිහිල්ලා මේ D කෙළවරෙන් හානි වෙනවා. ඉතුරු තාප ප්‍රමාණය වැය වෙනවා මෙන්න මේ හිමාලයේ නිෂ්පාදනය කරන්න. හරි. හිමාලයේ නිපදවන්න ඉතුරු තාප ප්‍රමාණය යනවා. එහෙම තමයි වෙන්නේ. මොකද දැන් දණ්ඩ ජලය සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයට පත් වෙලා තියෙන්නේ. ජලයේ නටන අවස්ථාවේ තියෙන්නේ. හරි.
ඒක නිසා ජලයේ උෂ්ණත්වය මෙතන තවදුරටත් වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජලයේ එතනදී තාපය ලබා ගන්නෙ නැහැ. ලබා ගන්න මෙතන හානි වෙන තාපයයි ඊට පස්සේ මෙතනදී වාෂ්පය නිබදවන්න. එහෙම නැත්නම් ද්‍රව ජලය ලබා ගන්න හරි තමයි ඉතුරු තාපය වැය වෙන්නේ. එතකොට ඒක අහන්නේ D කෙලවර අනවර්ත අවස්ථාව ලබා ගන්න ආකාරය පැහැදිලි කරන්න. එතකොට මේ සෙල්සියස් අංශක 100 ජලය මගින් මේ දණ්ඩ වෙතට මෙතනදී ලබා දෙන තාපය දණ්ඩ වෙතට ලබා දෙන තාපය මෙම දණ්ඩ ඔස්සේ ගිහිලා හානි වෙනවා. එතකොට යම්කිසි අවස්ථාවක් එනවා මේ දණ්ඩ වෙතට ලබා දෙන තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය මෙතනින් තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට සමාන වෙන අවස්ථාව. මොකද ඉස්සෙල්ලා ආරම්භයේදී දණ්ඩට තාපය ලබා දෙන්න මෙතන උෂ්ණත්වය වැඩි වෙනවා D කෙලවර. ඊට පස්සේ මේ තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය දණ්ඩට තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය මෙතනින් තාපය හානි වීමේ ශීඝ්‍රතාවට සමාන වුණාම මෙතන උෂ්ණත්වය නියතගයකට එනවා. ඒතකොට ඊට වඩා වැඩි වෙන්නේ. ඒ නියතගය තමයි දීලා තින්නේ 60යි කියලා. ඒතකොට පළවෙනි එක අපි පැහැදිලි කරන්න ඕනේ. හරි. පැහැදිලි කරන්න ඕනේ මෙන්න මේ සෙල්සියස් අංශක 100 ජලය මගින් දණ්ඩට තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය D කෙලවරෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට සමාන වුණාට පසු D කෙලවර උෂ්ණත්වයේ නියතගයකටපත් වී අනවර්ත අවස්ථාවටපත් වේ කියලා ලියන්න ඕනේ. හරි. දණ්ඩට තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය D කෙලවරෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට සමාන වී D කෙලවර අනවර්ත අවස්ථාවටපත් වීමෙහිවත් උෂ්ණත්වයේ නියත වීම සිදුවේ. එතන උෂ්ණත්වය දීලා තියෙන සෙල්සියස් අංශක 60යි කියලා. එතකොට පළවෙනි එකට හරි දෙවෙනි එකේදී අහන්න අපෙන් තඹ දණ්ඩේ දිග සෙන්ටිමීටර් 20ද හරස්කඩරය සෙන්ටිමීටර් 1ද නම් තඹවල තාප සන්නායකතාවය ගණනය කරන්න. මේ තඹ දණ්ඩේ දීලා තියෙනවා දිග 20යි කියලා සෙන්ටිමීටර් හරස්කඩ දීලා තියෙනවා 1 සෙන්ටිමීටර් කියලා අරේ. හරි හරස්කඩරේ. එතකොට අහන්නේ තඹ දණ්ඩේ තාප සන්නායකතාවය ගණනය කරන්න කියලා. ඒතකොට අපිට තාප සන්නායකතාවය ගණනය කරන්න නම් මේක තුලින් තාප සන්නායන වෙන ශීඝ්‍රතාවය හොයාගන්න ඕනේ. හරි මේක තුලින් තාප සන්නායන වෙන ශීඝ්‍රතාවය අපිට හොයාගන්න පුළුවන් මේ පද්ධතිය සලකලා. ඒ කියන්නේ දඟරේ මගින් පද්ධතියට තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය සමාන වෙන්න ඕනේ. මෙතනින් තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් මේ දණ්ඩ තුලින් තාපය සන්නායන වීමේ ශීඝ්‍රතාවය සහ මෙතන හුමාලයේ නිපදවීමේදී ලබා ගන්නා තාපය ලබා ගැනීමේ ශීඝ්‍රතාවයට සමාන වෙන්න ඕනේ. හරි. එතකොට අපිට මෙන්න මේ දණ්ඩ කම්බි දඟරය මගින් තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය අපි දන්නවා W නේ. එයාගේ ක්ෂමතාවය. ඒක සමාන වෙන්න ඕනේ මෙයා තුලින් තාපය සංක්‍රමණය වීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් සන්නායන වීමේ ශීඝ්‍රතාවය මම Q බෙදීම T කියලා ගන්නවා. ධන මෙන්න මෙයා හුමාලයේ නිපදවීමේ වැය වෙන ක්ෂමතාවය. එහෙම නැත්නම් හුමාලයේ නිපදවීමට ලබා ගන්නා තාපය ලබා ගැනීමේ ශීඝ්‍රතාවය. එතකොට ඒ ක්ෂමතාවය මම සලකනවා මෙතනදී P කියලා. right. එතකොට ඕක ආදේශ කරලා අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ Q බෙදීම T එහෙම නැත්නම් තාපය සන්නායන වීමේ ශීඝ්‍රතාවය. ඊට පස්සේ Q බෙදීම T සමානයි K A වාරයක් ඩෙල්ටා T බෙදීම L කියලා සමීකරණය දාලා K ආගේ හොයන්න පුළුවන්. අපි එතකොට ඉස්සලා මේක හොයලමු. RCI Q බෙදීම T තමයි අපිට හොයාගන්න ඕනේ දැන්. ධන මෙතනදී කියනවා හුමාලයේ තප්පර 241 කාලයකදී හුමාලයේ 38.8 ග්‍රෑම් ප්‍රමාණයක් හදනවලු. එතකොට 38.8 ග්‍රෑම් ප්‍රමාණයක් කියන්නේ කිලෝග්‍රෑම් නම් 38.8 වැඩි කිරීම 10 × 3යි. එතකොට මෙයාගේ විශිෂ්ට ගුප්තතාවය අපිට ආවා 2.4 වැඩි කිරීම 10 6යි කියලා. එතකොට යාගේ ගත වන කාලය, ඒ කියන්නේ තප්පර 240 දී තමයි මේ ප්‍රමාණය හදන්නේ. එතකොට තාපය ලබා ගැනීම ශීඝ්‍රතාවය වෙනවා. එතකොට මේක සුළු කළ අපිට Q බෙදීම T යාගේ හොයාගන්න පුළුවන්. Q බෙදීම T සමානයි මේක සුළු කරාම අපිට 12යි කියලා එනවා. 12 ජූල් තප්පරයට එහෙම නැත්නම් 12 වොට්. හරි. ඊට පස්සේ අපිට ඕක ආදේශ කර හැකි සාමාන්‍ය විදිහට අපි දන්නවා Q බෙදීම T සමානයි K A වාරයක් ඩෙල්ටා තීටා බෙදීම L කියන සමීකරණය ආදේශ කරලා K හොයන්න පුළුවන්. Q බෙදීම D කියලා කියන්නේ 12යි. K තමයි අපෙන් අහන්නේ. A කියන්නේ හරස්කඩ වර්ගඵලයේ πr වර්ගය. හරි. එතකොට π
සමානයි 3යි කියලා ගන්න කියන. එතකොට 3 වැඩි කිරීම r වර්ගය කියන්නේ r කියන්නේ සෙන්ටිමීටර එකයි කියන්නේ 0.01 මීටර. එහෙම නැත්නම් 10 ඍණ 2යි මීටර. එතකොට r වර්ගය කියන්නේ 10 ඍණ 2 වර්ගය 10 4යි. වැඩි කිරීම ඩෙල්ටා තීටා කියලා කියන්නේ මෙතන උෂ්ණත්වයයි මෙතන උෂ්ණත්වයේ වෙනස. මෙතන 100යි උෂ්ණත්වය මෙතන 60යි. කියන්නේ 100 ඍණ 60. බෙදීම දිග කියලා කියන්නේ දණ්ඩේ දිග සෙන්ටිමීටර 20යි. ඒක මීටර වලින් ආදේශ කරන්නේ 20 වැඩි කිරීම 10 ඍණ 2යි. right. ඕක සුළු කරලා අපිට k ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඕක සුළු කරාම අපිට k નો අවසන් වශයෙන් 200යි කියලා හරි 200යි කියලා එනවා. 200යි වොට් මීටරයට කෙල්විනේට කියලා එනවා. right. එතකොට k හොයන්නේ මෙන්න මේ විදිහට. ටික ලියා ගන්න. right. අපි ඊළඟ කොටස බලමු. ඊළඟට කියන්නේ එනයින් ඩී කෙලවරි පෘෂ්ඨික විමෝචකතා සංගුණකයේ ගණනය කරන්නේ. පෘෂ්ඨික විමෝචකතා සංගුණකයේ ගණනය කරන්නේ මෙතන තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සලකලා හරි. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සලකලා තමයි හොයන්නේ. එතකොට අපි දන්නවා තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අපිට ලියන්න පුළුවන් q බෙදීම t සමානයි e a වාරයක් θ ඍණ θ r බෙදීම හරි e a වාරයක් θ ඍණ θ r හරි. එතකොට q බෙදීම t කියලා කියන්නේ මෙතන ශ්‍රමතාවය එහෙම නැත්නම් තාපය සන්නයන වීමේ ශීඝ්‍රතාවය 12යි කියලා ආවා. 12 සමානයි e වාරයක්. ඒ කියන්නේ හරස් කර ශේෂ්ඨඵලය 3 වැඩි කිරීම 10 ඍණ 2 වර්ගය වාරයක් θ කියලා කියන්නේ මෙතන සෙල්සියස් අංශක 60යි. අඩු කරනවා පරිසර උෂ්ණත්වය 25යි කියලා දීලා තියෙනවා. right. ඕක සුළු කරන්න. ඕක සුළු කරාම ඊටාගයක් ලැබෙනවා. ඊ සඳහා ලැබෙන අගේ වෙන්නේ 1142.8යි. 1142.8යි වොට් මීටරයේ වර්ග මීටරයට කෙල්විනේට. right. පෘෂ්ඨික විමෝචකතාවය කියන්නේ මෙයාගේ හරි. ඊළඟට අපි ඊළඟ කොටස බලමු. ඊළඟ කොටස C කොටස. හරි. C කොටසේ කියනවා දැන් ශිෂ්‍යයා පහත ආකාරයේ අමතර සැකැස්මක් භාවිතා කර එකවර ජලයේ උෂ්ණත්වය අගයන් 2කින් ඉහළ නැංවිය හැකි වනසේ පද්ධතියට කොටසක් එකතු කරයි. මෙහිදී තඹනලයන්ම යොදා ගනු ලබන අතර පරිවර්ණය නොකළ කැලරිමීටරයක් යොදා ගනී. මෙම කැලරිමීටරයේ පෘෂ්ඨික විමෝචකතාවය ඉහත ගණනය කළ අගේම පවතින අතර තාපය හානි වීමේ සඵල ශේෂ්ඨඵලය වර්ග සෙන්ටිමීටර් 100ක් ද වේ. පද්ධතිය අනවර්ත වූ පසු මිනිත්තු 16ක් තුලදී ඝනීභවනයේ හුමාල ස්කන්ධය ග්‍රෑම් 80යි නම් දෙවන කැලරිමීටරයේ ජලයේ උෂ්ණත්වය ළඟා වන උපරිම අගය ගණනය කරන්න. එතකොට තියෙන්නේ මෙන්න මේ දණ්ඩ. හරි. මේ දණ්ඩ මේ විදිහට වෙනත් කැලරිමීටරයක ගිල්ලනවා. හරි. ජලයේ ගිල්ලනවා මෙන්න මෙහෙම. එතකොට මේ දණ්ඩ ඔස්සේ සන්නයන වෙන තාප ප්‍රමාණය ලැබෙන්නේ මෙන්න මේ ජලයට. හරි. අර කලින් හානි වුණු තාප ප්‍රමාණය දැන් ලැබෙන්නේ මෙන්න මේ කැලරිමීටරයේ තියෙන ජලයට. ඊට පස්සේ මේ කැලරිමීටරයේ පෘෂ්ඨයේම යම් කිසි තාප ප්‍රමාණයක් හානි වෙනවා. හරි. ඒතර කැලරිමීටරයේ පෘෂ්ඨයේ පෘෂ්ඨික විමෝචකතාවය දීලා දෙනවා. අපි කලින් ගණනය කරපු අගේ මයිලු. හරි. ඒකෝට දැන් අහන්නේ මෙන්න මේ කැලරිමීටරයේ ජලය ළඟා වෙන උපරිම උෂ්ණත්වය කීයද කියලා. හරි. මම ඒක θ කියලා ගන්න θ නෝට් කියලා ගන්න.
ටීටා නෝට් උපරිම උෂ්ණත්වය තමයි අහන්නේ. එතකොට ඒකත් සාමාන්‍ය අර කැලින් විදිහටමයි හදන්න තියෙන්නේ. මෙන්න මේ දණ්ඩ ඉස්සලා අපි හොයාගන්න ඕනේ මේ දණ්ඩ තුලින් තාපයේ සන්නයන වීමේ ශීඝ්‍රතාවය. හරි. තාපයේ සන්නයන වීමේ ශීඝ්‍රතාවය හොයලා ඊට පස්සේ මෙතන මේ කැලරිමීටරේ තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවය අපි හොයාගන්න ඕනේ. හරි. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් සන්නයන වීමේ ශීඝ්‍රතාවය සමාන වෙන්න ඕනේ මෙන්න මේ උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණයයි මෙතනින් හානි වෙන ප්‍රමාණය එකතුවට. හරි. බලමු. එතකොට අපිට කලින් මේකේ දැන් මේකේ කියලා තියෙනවා මිනිත්තු 16ක් තුල හුමාල ස්කන්ධයේ ග්‍රෑම් 80යිලු 80ක් නිපදවනවා. එතකොට අපිට හොයාගත්ත හැකි තාප සන්නයන වීමේ ශීඝ්‍රතාව කලින් සමාන වගේම දඟලෙන් තාපය ලබා දෙන ශීඝ්‍රතාවය 400 සමානයි. ඊට පස්සේ මෙයාගෙන් තාපය සන්නයන වීමේ ශීඝ්‍රතාවය Q බෙදීම T ධන හුමාලයේ නිපදවන්න තාපය ලබා ගැනීමේ ශීඝ්‍රතාවය. එතකොට හුමාලයේ දීලා තියෙනවා ග්‍රෑම් 80යි කියලා. කියන්නේ 80 වැඩි කිරීම 10^3 කිලෝග්‍රෑම් වැඩි කිරීම විශිෂ්ට ගුප්ත තාපය එන්නේ 2.4 මෙන්න ලබා ගන්න තාප ප්‍රමාණය. ඊට පස්සේ ඒක බෙදනවා තත්පර මිනිත්තු 16යිලු 16 කියන්නේ තත්පර නම් 16 වැඩි කිරීම 60යි. රයිට්. එතකොට ඕක සුළු කරාම එනවා උත්තරේ විදිහට 200යි වොට් කියලා. හරි. වොට් 200යි කියලා එනවා Q බෙදීම T ට. එහෙම නැත්නම් ජූල් තත්පරයට ජූල් 200ක් කියලා එනවා. හරි. ඊට පස්සේ කැලරිමීටරෙන් තාපයේ හානි වීමේ ශීඝ්‍රතාව අපි සමාන කරන්න ඕනේ මෙන්න මේ දණ්ඩෙන් තාපයේ මෙන්න මේ කැලරිමීටරය තුලට ලබා දෙන ශීඝ්‍රතාවයට. හරි. මොකද පද්ධතිය අනවර්ථ වෙලා තියෙන්නේ. මේක කැලරිමීටරය කියන්නේ මෙන්න මේ දණ්ඩ තුලින් ජලයට තාපය ලබා දෙන. එතකොට ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. උපරිම වගයකට එනවා උෂ්ණත්වය. ඊට පස්සේ මෙන්න මේ දණ්ඩ තුලින් මේ ජලයට තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය සමාන වෙනවා මේ කැලරිමීටරයේ පෘෂ්ඨයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට. එතකොට අපිට මේ දණ්ඩ තුලින් තාපය සන්නයන වීමේ ශීඝ්‍රතාවය සමාන කරන්න පුළුවන් මෙන්න මේ පෘෂ්ඨයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට. ඒතර පෘෂ්ඨයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අපිට ලියන්න පුළුවන්. ඒකත් අර කලින් වගේමයි. ඒක ලියන්න පුළුවන් අපිට E කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය, E කියන්නේ පෘෂ්ඨික විමෝචකතාවය. EA ඉන්ධන උෂ්ණත්වය වෙනස මේක ටීටා නෝට් පරිසර උෂ්ණත්වය 25යි. ටීටා නෝට් අඩු කිරීම පරිසර උෂ්ණත්වය 25යි. ඕක තමයි තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වෙන්නේ. ඒක සමානයි. මෙතනින් තාපය ලබා දීමේ ශීඝ්‍රතාව අපිට ආවේ 200යි. ඕකට සමාන වෙන්න ඕනේ. ඒකට ඕක සුළු කරන්න පුළුවන් ටීටා නෝට් අපිට හොයාගන්න පුළුවන්. පෘෂ්ඨික විමෝචකතාවය අපිට කලින් ආවේ 1142.8යි. 1142.8යි ආවා. වැඩි කිරීම පෘෂ්ඨික වර්ගඵලය මේක දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර් 100ල්ලු 100 වැඩි කිරීම 10^4යි. එතකොට වර්ග මීටර ගන්න. ටීටා නෝට් -25 සමානයි 200. එතකොට ටීටා නෝට් සුළු කරන්න පුළුවන්. ටීටා නෝට් සුළු කරාම එනවා. ඒ කියන්නේ මේ ජලයේ උපරිම උෂ්ණත්වය 42.5 සෙන්ටිග්‍රේඩ් අංශක කියලා. හරි. 42.5යි කියලා එනවා. හරි. ඒක තමයි එතකොට C කොටසේ අවසානයකට උත්තරේ විදිහට එන්නේ. හරි. මේක ලියාගන්න. හරි ළමයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒකෙදි මම සාකච්ඡා කරන්න තෝරාගත්තේ 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. ධාරා විද්‍යුතීය ප්‍රශ්නේ. හරි. 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස බලන්න. මම මේක මකන්නම්. පරිණාමක සම්බන්ධ ප්‍රශ්නයක් තමයි දැන් තියෙන්නේ. මේ ප්‍රශ්නෙත් ගොඩක් අය ලියලා තිබුණා. ඒකේ මේ මුල් ටික හරියට ලියලා තිබුණා, මැදට යන්න වරද්දලා තිබුණා.
හරි බලමු. ඒකේ කියනවා 9 වෙනි එකේ ඒ කොටසේ කියනවා නිවසකට විදුලි බලයේ විදුලි උපපොළක සිට සම්ප්‍රේෂණය කර ලබා දෙන ආකාරයට අදාළ ආකෘතියක් පහත වේ. මෙහි AB යනු අධිකර හා අවකර පරිණාමක දෙකකි. B පරිණාමකයේ මගින් නිවසට විද්‍යුත් ශක්තිය ලබා දේ. A කියන්නේ අධිකර පරිණාමක, B කියන්නේ අවකර එක. අධිකර එක කියන්නේ වෝල්ටීයතාවය වැඩි කරනවා, අවකර එක කියන්නේ වෝල්ටීයතාවය අඩු කරනවා. හරි. ඊට පස්සේ කියනවා පළවෙනි එක කියනවා පළවෙනි ප්‍රශ්නේ නිවසට විද්‍යුත් ශක්තිය ලබා දීම සඳහා සම්පූර්ණ දිග මීටර් 50ක් වන ඇලුමිනියම් කම්බියක් භාවිතා කරන අතර කම්බියේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 6ක් වෙනවලු. ඇලුමිනියම් වල ප්‍රතිරෝධකතාවය 3 වැඩි කිරීම 10 ඍණ 5යි නම් ඇලුමිනියම් කම්බිය ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා දෙනවා. හරි. එතකොට සරලයි ඒක. ඒකේ පළවෙනි එක ප්‍රතිරෝධය හොයන්න R සමානයි ρ L බෙදීම ඒ සම්බන්ධතාවය ගන්න පුළුවන්. ρ දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 ඍණ 5යි. L කියන්නේ මීටර් 50යි. ඒ කියන්නේ හරස්කඩ ශේෂ්ත්‍රඵලයේ 6යි වර්ග සෙන්ටිමීටර. ඒ කියන්නේ 6 වැඩි කිරීම 10 ඍණ 4යි. R එනවා 2.5 ඕම් කියලා. හරි. ඕම් 2.5 කියලා එනවා. ඊට පස්සේ දෙවෙනි එක කියනවා මෙහි B අවකර පරිණාමකයේ කාර්යක්ෂමතාවය 80ක් වන අතර පොටවල් අතර අනුපාතය 2ට 1ක් වෙනවා. ප්‍රාථමික දඟරේ විද්‍යුත් ධාරාව වර්ග මධ්‍යන්න මූලකයේ 10 ඇම්පියර් කියලා දීලා තියෙනවා. නම් ද්විතීයික දඟරය තුළ විද්‍යුත් ධාරාවේ වර්ග මධ්‍යන්න මූලකයේ ගණනය කරන්න. එතකොට අපි මෙතන වර්ග මධ්‍යන්න මූලකයේ තමයි සලකන්නේ. හරි. එතකොට දැන් මෙහෙමනේ තියෙන්නේ. අධිකර පරිණාමයක් තියෙනවා. එම විදුලි උපපොළවේ ඉඳලා එන හරි ඔන්නෝම තියෙනවා. ඊට පස්සේ මේකෙන් මේ විදිහට කම්බියක් යනවා. ඊට පස්සේ ඒක තියෙනවා අවකර පරිණාමයක. ඊට පස්සේ ඒක තමයි නිවසට විදුලිය සපයන්න ඕන විදිහට තමයි තියෙන්නේ. මේක අධිකර ඒක මේ B එක අවකර පරිණාමක. එතකොට පළවෙනි එකේ කියනවා B අවකර පරිණාමකයේ කාර්යක්ෂමතාවය 80. මේකේ කාර්යක්ෂමතාවය 80. ඒ කියන්නේ මෙන්න මෙයාට ප්‍රාථමිකයට දෙන ක්ෂමතාවෙන් 80ක් තමයි අපිට ද්විතීයිකේ හරහා ලබා ගැනීම හැකියාවක් තියෙන්නේ. ක්ෂමතාවෙන් 80 තමයි ගන්න දෙන්නේ. සාමාන්‍යයෙන් අපි එහෙම කාර්යක්ෂමතාවය දීලා තිබ්බේ නැත්නම් අපි සලකන්නේ මෙයාට ප්‍රාථමිකයට දෙන ක්ෂමතාවේ හානියක් වෙන්නේ නැතුව ද්විතීයිකේ හරහා අපිට ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි මෙතන දීලා තියෙනවා 80 කියලා. හරි අපි බලමු. පොටවල් අතර අනුපාතය දීලා තියෙනවා 2ට 1යි කියලා. රයිට්. මෙතන 2යි නම් මෙතන 1යි. උන්ගේ අනුපාතය තියෙන්නේ. ඊට පස්සේ ප්‍රාථමික දඟර විද්‍යුත් ධාරාවේ වර්ග මධ්‍යන්නේ මූලකයේ. ඒ කියන්නේ මෙන්න මේකේ වර්ග මධ්‍යන්නේ මූලකයේ දීලා තියෙනවා ඇම්පියර් 10යි කියලා. නම් ද්විතීයික දඟරය තුල විද්‍යුත් ධාරාවේ වර්ග මධ්‍යන්නේ මූලකයේ ගණනය කරන්න. මේකේ වර්ග මධ්‍යන්නේ මූලකයේ තමයි ගණනය කරන්න කියලා තියෙන්නේ. රයිට්. එතකොට අපිට ඒක ගණනය කරන්න පුළුවන්. මේකේ දීලා තියෙන්නේ 80යි කාර්යක්ෂමතාවය කියලා. එතකොට දෙවෙනි කොටස 80 කියලා කියන්නේ දැන් මෙතන ක්ෂමතාවය කියලා කියන්නේ VA නේ. විභවාන්තරය වැඩි කිරීම එහෙම නැත්නම් වෝල්ටීයතාවය වැඩි කිරීම ධාරාව තමයි ක්ෂමතාවය කියලා කියන්නේ. එතකොට ඒකෙන් 80යි තමයි අපිට ද්විතීයික හරහා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් V මෙතන විභවාන්තරය V1 කියලා ගත්තොත් V1 බෙදීම V2 සමානයි N1 බෙදීම N2 කියලා සම්බන්ධතාවයක් ඔයාලා දන්නවා. හරි. එතකොට අපි දැන් ප්‍රාථමිකයේ තියෙන
ක්ෂමතාවයෙන් දීතිකයට ලබා ගන්න පුළුවන් 180යි. හරි. ඒක ප්‍රාථමිකයේ ක්ෂමතාවය අපිට ගන්න පුළුවන්. මේක පළවෙනි සමීකරණය කියලා ගත්තොත් මේක දෙවෙනි එක කියලා ගත්තොත් ප්‍රාථමිකයේ ක්ෂමතාවය කියලා කියන්නේ වෝල්ටීයතාවය. වෝල්ටීයතාවය කියන්නේ V1 වැඩි කිරීම ධාරාව දීලා තියෙනවා 10යි කියලා. ඒකෙන් 180ක් සමානයි දීතික දඟරේ හරහා අපිට ලබා ගන්න පුළුවන්. දීතික දඟරේ විභවාන්තරයේ V2 කියලා ගන්නවා වෝල්ටීයතාවය. වැඩි කිරීම ධාරාව තමයි අපෙන් අහන්නේ I කියලා ගන්නවා. හරි කොහොම තමයි එන්නේ. එතකොට මේක V1 බෙදීම V2 කියන අනුපාතය ගත්තොත් සමානයි V1 බෙදීම V2 වැඩි කිරීම මෙතන බිඳු දෙකක් කපනවා. ඒතකොට 8යි සමානයි I කියලා එනවා. එහෙම නෙන්නේ. එතකොට මේ V1 බෙදීම V2 කියලා කියන්නේ n එක බෙදීම n2. n එක බෙදීම n2 කියලා කියන්නේ 2යි. හරි. V1 බෙදීම V2 කියන්නේ 2යි. මොකද n එක කියන්නේ 2යි n2 කියන්නේ 1යි නේ. දෙකට එක අනුපාතයනේ. එතකොට n එක බෙදීම n2 කියන්නේ ඒ කියන්නේ V1 බෙදීම V2 කියන්නේ 2යි අනුපාතයනේ. එතකොට 2 වැඩි කිරීම 8 සමානයි I2 දීතිකේ හරහා තියෙන ධාරාව I2 කියනවා. එතකොට 16යි ඇම්පියර් කියලා. හරි. ඇම්පියර් 16ක් තමයි දීතික හරහා තියෙන ධාරාවේ වර්ග මැදෙන් නැගෙන්නේ. වර්ග මැදෙන් මූලකේ. හරි. ඒක වැරදියි ඒක ලියාගන්න. ඊට පස්සේ අපි යනවා ඒකේ තුන්වෙනි කොටස. ඉහත ඒ දෙකෙහි ගණනය කළ ධාරාව ඇලුමිනියම් කම්බි ඔස්සේ නොවෙනස්ව ගමන් කරන්නේ යයි සලකා කම්බි තුල සිදුවන ශ්‍රමතා උත්සර්ජනය ගණනය කරන්න. හරි. කම්බි තුල සිද්ධ වෙන සමතා උත්සර්ජනය ගණනය කරන්න කියලා අහන්නේ. ඒක මම මෙතන ලියන්නම්. ඒතකොට කම්බියේ ප්‍රතිරෝධය අපි හොයාගත්තා. කලින් අපිට ආව 2.5යි කියලා. එතකොට අපිට ශ්‍රමතා උත්සර්ජනය හොයන්න පුළුවන් තුන්වෙනි එක. මෙන්න මෙහෙම සමතා උත්සර්ජනය P සමාන I වර්ගයේ R. I කියලා කියන්නේ 16යි. එතකොට 16 වර්ගය R කියලා කියන්නේ 2.5යි. හරි. එතකොට ඔක සුළු කරාම එනවා 640යි වොට් කියලා. වොට් 640යි. එහෙම නැත්නම් තප්පරයට ජූල් 640යි. ඔක තමයි ශ්‍රමතාවය විදිහට අපිට ලැබෙන්නේ. හරි. ඔක ටික ලියා ගන්න. මේ ටික මකනවා. right. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි එකත් හරි. හතරවෙනි එක කියනවා නිවසට ලබා දිය යුතු විභවයේ වර්ග මධ්‍යයන් අගේ වෝල්ට් 240ක් නම් කම්බි ඔස්සේ පවතින විභව බැස්ම සලකා ද්විතීක දඟරයේ තුල ගොඩනැගිය යුතු විභවයේ වර්ග මධ්‍යයන් මූලකයේ ගණනය කරන්න. right. නිවසට ලබා දිය යුතු විභවයේ වර්ග මධ්‍යයන් අගේ 240යිලු. කියන්නේ නිවසට ලබා දෙන්න ඕනි වෝල්ට් 240ල්ලු. හරි. ඊට පස්සේ කියනවා කම්බිය ඔස්සේ පවතින විභව බැස්ම සලසා දීතික නගරයේ තුල කොට නැගිය යුතු විභවයේ වර්ග මධ්‍යයන්හි මූලකයේ ගණනය කරන්න. right. ඒ කියන්නේ මෙතන දැන් දෙවෙනි එකේ දීලා තියෙනවා තුන්වෙනි එකේ. හරි. ඇලුමිනියම් කම්බිය ඔස්සේලු ධාරාව ගලන්නේ. එතකොට ඇලුමිනියම් කම්බිය දිග මීටර 50යි. හරි. එතකොට ඒකේ විභව බැස්ම අපි කලින් ගණනය කරා. විභව බැස්ම අපිට ආවේ එතකොට මේ කම්බිය අපි ප්‍රතිරෝධය ගණනය කරා. අපිට ආවා ප්‍රතිරෝධය 2.5යි ඕම්. ඊට පස්සේ ඒ තුنين ගණන ධාරාව අපි හෙව්වා. ධාරාව කිව්වා ඇම්පියර් 10යි කියලා. හරි. ඇම්පියර් 10යි. ඊට පස්සේ ඒ දීතික ඒ කියන්නේ මේ නිවසට විදුලිය සපයන කම්බිය හරහා පවතින විභව බැස්ම අපිට හොයාගන්න පුළුවන්.
v සමානයි ir දාලා. හරි. එතකොට හතරවෙනි එක අහන්නේ දීතික දඟරේ දුරු ගොඩනැගිය යුතු විභවයේ වර්ග මධ්‍යන මූලගය ගණනය කරන්න. හරි. එතකොට වර්ග මධ්‍යන මූලගය වෙන්නේ v සමානයි. හරි. අපි 240ක් නිවසට ලබා දෙන්න ඕනේ. ඒකට එකතු කරන්න ඕනේ මෙන්න මේ දීතික පරිණාමකයේ ඉඳලා හරි නිවසට යන කම්බිය හරහා පවතින විභව බැස්ම එකතු කරන්න ඕනේ. ඒතකොට මේ විභව බැස්ම කියන්නේ I ධාරාව 16 ඇම්පියර් වැඩි කිරීම R කියන්නේ 2.5 ඕම් ප්‍රතිරෝධය. රයිට්. එතකොට ඕක එනවා V සමානයි 240 එකතු කිරීම මෙතන 40ක් එනවා. එතකොට V සමානයි 280යි වෝල්ට් කියලා එනවා. වෝල්ට් 280ක් අපි දීතික දඟරේ දුර ගොඩ නැගීම සිද්ධ වෙන්න ඕනේ. ඒ 280න් කම්බිය හරහා පිටනවා 40ක්. ඉතුරු 240 තමයි නිවසට ලැබෙන්නේ. රයිට්. 280යි. ඊට පස්සේ පස්වෙනි එක අහනවා එමගින් B පරිණාමකයේ ප්‍රාථමික දඟරයට සැපයන විභවයේ කුළු වෝල්ටීයතාවය ගණනය කරන්න. රයිට් බලමු. ඒ කියන්නේ මේකේ දීතික දඟරේ වෝල්ට් 280ක් තියෙන වර්ග මධ්‍යන මූලගය 280යි වෝල්ට්. හරි. අහන්නේ ප්‍රාථමික දඟරේ කුළු වෝල්ටීයතාවය. හරි. කුළු වෝල්ටීයතාවය අහන්න VP යගේ අහන්න. එතකොට මෙතන වර්ග මධ්‍යන මූලගය අපි ඉස්සලා හොයාගන්න ඕනේ. ඒකල ඒක මූල දෙකෙන් වැඩි කරාම අපිට VP ලැබෙනවා. එතකොට වර්ග මධ්‍යන මූලගය කියන්නේ මෙතන දෙකට එක අනුපාතයෙන් තියෙන්නේ. එතකොට මේ වගේ දෙගුණයක් තමයි මේකේ වර්ග මධ්‍යන මූලගය ප්‍රාථමිකගේ. එතකොට ඒක වැඩි කරන්න ඕනේ මූල දෙකෙන්. ඒ කියන්නේ පස්වෙනි එක අපි දන්නවා VP සමානයි මූල දෙකයි VRMS. එතකොට VP සමානයි මූල දෙක වැඩි කිරීම මෙතනදී 280 ඒවා වගේක් දෙගුණයක් තමයි ඒක ප්‍රාථමික හරහා පවතින්නේ. එතකොට දෙක වැඩි කිරීම 280 සමානයි මේක සුළු කරාම එනවා ළමයි 792යි වෝල්ට් කියලා. හරි. වෝල්ට් 792යි කියලා එනවා. රයිට්. ඒ ටික ලියා ගන්න. හරි අපි B කොටසට යන්න දැන්. හරි මම මේක මකනවා. රයිට්. B කොටස කියනවා B කොටසේ පළවෙනි එකේ කියනවා අවකර පරිණාමකයේ සිට අධිකර පරිණාමකයේ දක්වා ධාරාගෙන යාමට පහත දක්වා තිබෙට සංයුක්ත කම්බියක් යොදාගෙන. ඒ කියන්නේ මෙන්න මේ කම්බිය. අවකරයක ඉඳලා අධිකරයකට යන කම්බියක්. හරි. සංයුක්ත කම්බියවල යොදාගන්නේ. මෙහි දක්වා ඇත්තේ වාණේ කම්බියක් වටා ඇලුමිනියම් කම්බි පිහිටුවා ඇති ආකාරය. වාණේ හා ඇලුමිනියම් වල සපල හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 6 බැගින්. ඒ කියන්නේ වාණේ කම්බියේ මුළු වර්ගඵලය 6 සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර් 6යි. ඇලුමිනියම් කම්බිය වල වර්ගඵල වල එකතුවත් වර්ග සෙන්ටිමීටර් 6යි. වාණේ වල ප්‍රතිරෝධකතාවය දීලා තියෙනවා 1.2 10 7ක් කියලා. අවකර හා අධිකර පරිණාමක අතර ඇති සංයුක්ත කම්බිය සමස්ත දුර කිලෝමීටර් 50යිලු. හරි. මෙයාගේ කිලෝමීටර් 50යි දුර. නම් කම්බියේ ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා කියනවා. හරි. කම්බියේ ප්‍රතිරෝධය ගණනය කරන්න කියනවා. ඒකත් අපිට හොයාගන්න පුළුවන්. B1 R සමානයි rho L බෙදීම A කියලා ගන්න පුළුවන්. හරි. ඉස්සලාම අපි අහන්නේ ඇලුමිනියම් කම්බිය. ඒ කියන්නේ වාණේ කම්බිය. ඒ කියන්නේ මැද යන වාණේ කම්බියේ ප්‍රතිරෝධය ඉස්සලා හොයනවා. එතකොට R සමානයි rho L බෙදීම A කියලා දැම්මට පස්සේ වාණේ වල ප්‍රතිරෝධකතාවය 1.2 වැඩි කිරීම 10 දිග කිලෝමීටර් 50යි. ඒ කියන්නේ 50 වැඩි කිරීම 13යි. ඒ කියන්නේ හරස්කඩ ශේෂ්ත්‍රඵලය වාණේ වල 6යි. හරි. කියන්නේ 6 වැඩි කිරීම 10 4යි. රයිට්. රෝග සුළු කරාම එනවා වාණේ වල ප්‍රතිරෝධය ඕම් 10යි කියලා. වාණේ කම්බි ප්‍රතිරෝධය ඕම් 10යි.
ඊට පස්සේ අපි අහන්න ඕනේ ඊට ඒක වටේට තියෙන ඇලුමිනියම් කම්බි වල ප්‍රතිරෝධයට R ඇලුමිනියම් වල අපිට හෙව්ව හැකි සමානයි ඒත් රෝයල් බෙදීමේ. පරිතර ඇලුමිනියම් වල රෝ කියලා කියන්නේ කලින් ගානේ ඉහළ දීලා තියෙන පළවෙනි කොටසේ 3 වැඩි කිරීම 10 ඍණ 5යි. 3 වැඩි කිරීම 10 ඍණ 5යි. ඒකේ දිගත් කිලෝමීටර් 50යි. ඒ කියන්නේ 50 වැඩි කිරීම 10 3යි. ඒ කියන්නේ ඒකෙත් හරස්කර ක්ෂේත්‍රඵලය කියන්නේ පොඩි පොඩි කම්බි වල සියලුම කම්බි වල එකතු හරස්කර ක්ෂේත්‍රඵලය දීලා තියෙනවා. 6යි කියලා වර්ග සෙන්ටිමීටර කියන්නේ 6 වැඩි කිරීම 10 ඍණ 4යි. right. તો රෝග සුළු කරාම එනවා ඇලුමිනියම් කම්බි සියල්ලේම ප්‍රතිරෝධය. right. ඒක සුළු කරාම එනවා 2500 ජෝම් කියලා. මැද තියෙන වාණේ කම්බිය ප්‍රතිරෝධය 10යි. ඇලුමිනියම් ඒ කියන්නේ වටේට තියෙන ඇලුමිනියම් කම්බිය වල ප්‍රතිරෝධය ඕම් 2500යි. එතකොට කම්බියේ සඵල ප්‍රතිරෝධය වෙන්නේ මේ දෙකේ සමග ප්‍රතිරෝධය. එතකොට මේ මැද තියෙන වාණේ කම්බියට මෙන්න මේ වටේ තියෙන ඇලුමිනියම් කම්බි සමාන්තරව තමයි පිළිලා තියෙන්නේ. වාණේ කම්බිය සහ ඇලුමිනියම් කම්බි කියන සමාන්තරව පිළිලා තියෙන ප්‍රතිරෝධය. හරි. එතකොට අපිට හොයන්න පුළුවන් R සමානයි ප්‍රතිරෝධ දෙකේ ගුණිතය බෙදෙනවා ප්‍රතිරෝධ දෙකේ එකතුයි. ඒ කියන්නේ 2500 වැඩි කරනවා. මෙතන නම් 10 බෙදෙනවා 2500 ධන 10. හරි. එතන මෙතන 25000ක් එනවා. මෙතන 2500 ධන 10 කියන්නේ 2510. එතකොට 10 පොඩි නිසා ඊටමත් කුඩා නිසා අපිට 10 නොසලකා හරින්න පුළුවන්. එතකොට 25000 බෙදීම 2500 කියන්නේ ඕම් 10යි. හරි. ඕම් 10යි. ඒ කියන්නේ සමග ප්‍රතිරෝධය ඕම් 10යි. ඒ කියන්නේ මෙන්න මේ කම්බිය ප්‍රතිරෝධය ආසන්න වශයෙන් ඕම් 10යි කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි කොටස. රයිට් ඔක ලියා ගන්න. හරි. දෙවෙනි කොටස කියන්නේ අවසාන කොටස ප්‍රශ්නේ. බලමු මේක අපි මොනවද කියන්නේ කියලා. මේ දෙවෙනි කොටස කියනවා ඒ පරිණාමකයේ පොටවල් අතර අනුපාතය 3ට 1 බව සලකා. ඒ කියන්නේ ඒ කියන්නේ මෙයානේ. මෙන්න මේ අධිකරයක. ඒකේ 3ට 1 බව සලකන්න කියලා තියෙන්නේ. right. මේක අධිකරය ගන්න. ඒතකොට 3ට 1 කියලා කියන්නේ මේ පැත්තේ 1යි ප්‍රාථමික 1යි ද්විතීයිකේ 3යි කියන එක. හරි. ඒ පරිණාමකයේ පොටවල් අතර අනුපාතය 3ට 1 බව සලකා පරිණාමකයේ තුල ශ්‍රාවකාන්දුව සිදු නොවන බව උපකල්පනය කර. ඒ කියන්නේ ක්ෂමතාවයේ හානිවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක කියන්නේ. මේ පරිණාමකයේ ප්‍රාථමික විභවයේ වර්ගමත් වෙන මූලකයේ ගණනය කරන්න. හරි මෙන්න මේකේ වර්ගමත් දෙන්න මූලකයේ ගණනය කරන්න කියලා තියෙනවා. ප්‍රාථමිකේ. හරි. එතකොට ඒක ගණනය කරන්න පුළුවන් අපිට පොටවල් අතර අනුපාතය භාවිතා කරලා අපි ද්විතීයිකේ වර්ගමත් දෙන්න මූලකයේ හොයාගන්න ඕනේ. හරි. එතකොට ওই ද්විතීයිකේ වර්ගමත් දෙන්න මූලකයේ හොයාගන්නේ අපි මේ B පරිණාමකේ ඒ කියන්නේ අවකර පරිණාමකයේ ප්‍රාථමිකයට ලැබෙන වර්ගමත් දෙන්න මූලකය අපි හොයාගත්තා කලින්. හරිද? මේකට ලැබෙන වර්ගමත් දෙන්න මූලකයේ විදිහට අපි ආවේ කලින් කොටසේදී අපෙන් ඇහුවා මේ කුළු වෝල්ටීයතාවය ගණනය කරන්න කියලා. එතකොට අපි වර්ගමත් දෙන්න මූලකයේ හොයලා තමයි ඒක මූල දෙකකින් වැඩි කරලා මේ VP යගේ කුළු වෝල්ටීයතාවය ගණනය කරේ. ඒ කියන්නේ මේකේ වර්ගමත් දෙන්න මූලකයේ එන්නේ 1ට 2 අනුපාතයක් හින්දා මේකේ 280යි නම් ඒ වගේ දෙකක්. ඒතකොට ආයෙ මෙතන 280 වැඩි කිරීම 2 ආයි. right. මේකේ වර්ගමත් දෙන්න මූලකයේ 280 වැඩි කිරීම 2යි. එතකොට මේකේ ද්විතීයිකේ වර්ගමත් දෙන්න මූලකයේ වෙන්නේ මෙන්න මේකේ 280 වැඩි කිරීම 2යි. ඊට පස්සේ මෙන්න මේ කම්බිය තියෙන්නේ. මෙන්න මේ කම්බිය හරහා පිහිටන බැස්මේ එකතුව තමයි මෙන්න මේ ඒ පරිණාමකයේ ද්විතීයිකේ කම්බි දඟරේ මත ඇති වෙන්න ඕන වෝල්ටීයතාවය. හරි. එතකොට අපිට හොයාගත්ත හැකි 280 වැඩි කිරීම දෙකට එකතු කරන්න ඕනේ මෙන්න මේ කම්බිය හරහා පවතින විභව බැස්ම. කිලෝමීටර් 50 කම්බිය හරහා. එතකොට කිලෝමීටර් 50 කම්බිය හරහා පවතින විභව බැස්ම අපි හොයන්නේ ඒකෙත් අපිට R දාන්න පුළුවන්. හරි. අපි R හොයාගත්තා. කිලෝමීටර් 50 අපිට ආවේ 10යි. හරි. 10යි නේද? ඒ වගේම ධාරාවෙත් අගේ අපිට ආවේ ඇම්පියර් 10යි කියලා. මේකේ මේ ධාරාව ඇම්පියර් 10යි. එතකොට මේක හරහා පවතින විභව බැස් වෙන්නේ 10 වැඩි කිරීම 10 කියන්නේ 100යි. right. එතකොට මේකේ ද්විතීයිකේ හරහා පවතින විභව බැස්ස වෙන්නේ මෙන්න මේ 100 එකතු කිරීම මේ 280 වැඩි කිරීම 2. අපිට VS ලියන්න පුළුවන්. පස්වෙනි එකේ
අපිට මෙන්න මේ ඒ පරිණාමකයේ සලකලා ඒකේ Vs සමානයි කම්බිය හරහා පවතින විභව බැස්ම 10 වැඩි කිරීම 10 එකතු කරනවා මේකේ පවතින ප්‍රාථමිකයේ පවතින වෝල්ටීයතාවය 280 වැඩි කිරීම 2 280 වැඩි කිරීම 2 right එතකොට Vs එනවා දැන් 100යි මෙතන 280 sorry 280 වැඩි කිරීම 2 කියන්නේ 560යි 560යි 100යි කියන්නේ 660යි වෝල්ට් මේකේ දීතිකේ ඒතර අපෙන් අහන්නේ ඒක නෙමෙයි ප්‍රාථමිකයේ අගය අහන්නේ ප්‍රාථමිකයේ වර්ග මධ්‍යන මූලකය ප්‍රකෙලින්ම මේකේ අනුපාතයට ගන්න පුළුවන් හරි එතකොට BP වැඩි කිරීම BP බෙදීම VS සමානයි NP බෙදීම NS right ඒතර BP තමයි අපෙන් අහන්නේ BP බෙදීම VS කියන්නේ 660යි NP කියන්නේ 1යි NSB කියන්නේ 3යි right එතකොට BP සමානයි 660 බෙදීම 3 එනවා ඒ කියන්නේ 220 වෝල්ට් කියලා එනවා වර්ග මධ්‍යන මූලකය මෙන්න මේ ඒ පරිණාමකයේ ප්‍රාථමිකයේ අගය හරි එතකොට මේ ප්‍රශ්නෙත් ඒ විදිහට ඉවර වෙනවා මේක ලියා ගන්න